समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मुक्कदम् ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කතමෝච භික්කවේ සම්මා වායාමෝ ඉද භික්කවේ භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුපාදාය චන්දං ජනේති වායමති වීර්යං ආරභති චිත්තං පග්ගණ්හාති පදාති උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය චන්දං ජනේති වායමති වීර්යබති ආරභති චිත්තං පග්ගණ්හාති පදහති අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පද්දාය චන්දං ජනේති වායමති වීර්යං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති උප්පන්නානං කුසලානං ධම්මානං තිතියා අසම්මෝසාය බිය්‍යෝ භාවාය විපුල්ලාය භාවනාය පරිපූරියං චන්දං ජනේති වායමති වීරියං ආරම්භති චිත්තං පග්ගණ්හාති පදහති අයං වුච්චති භික්කවේ සම්මා වායාමෝ ඒ භාග්‍යවත්තු අරිහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. උන්වහන්සේ විසින් අවබෝධ කොට වදාළා වූ නෛර්යානික සී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා. උතුම් වූ ආර්ය මහා සංඝරුවනට මාගේ නමස්කාරය වේවා. තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත්තු අරිහත්තු දසබලධාරී සම්්‍යක් සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ විසින් ලෝක සත්වයා කෙරෙහි අනන්ත වූ අප්‍රමාණ වූ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කොටගෙන දේශනා කොට වදාළා වූ අති උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ සංයුත්ත නිකායේ පස්වෙනි පොත් වහන්සේ තුල මග්ග සංයුත්තේ අවිජ්ජා වර්ගයේ විභංග සූත්‍රයේ කොටසක් දේශනාවට මාතෘකා කොට ඉදිරිපත් කරන්නට යෙදුනේ. සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වත්නි, මේ පින්වතුන්ලා මේ සූදානම් වෙන්නේ අදවැනි පොසොන් පොහොය දිනක උතුම් වූ ආජීව අෂ්ටමක සීලය දස සීලය සමාදන් වෙලා ධර්ම ශ්‍රවණය කළා භාවනා කටයුතු සිද්ධ කරලා මේ මොහොතේ මේ සන්දෑ මේ ධර්ම ශ්‍රවණය කිරීමටයි. මේ පින්වතුන්ලා දන්නෝ අදවැනි විශේෂ දිනයකයි උතුම් මේ ලංකා ධරණීතරයට අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ පැමිණීමත් සමගම මේ ලංකාවට උතුම් වූ ශ්‍රී සද්ධර්මයට දායාද වුණා වූ දවස. මේ වගේ ශ්‍රේෂ්ඨ වූ පුන් පොහොය දිනයක මෙවැනි පින්කම් සිද්ධ කිරීම මහත්ඵල මහානිසංස භාවයක් අපි තුලින් දකින්නේ. ඒ වගේම තමයි මේ ජයමග ටීවී මාධ්‍ය ජාලයේ අනුශාසක අවසරයි උඩුදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ විසින් ඒ අප්‍රමාණ වූ ශාසනික සේවාවක් සිදු කරන්නා වූ මේ මොහොතේ උන්වහන්සේගේ සිතේ ඇති වුණා වූ සංකල්පයට අනුවයි මෙම නාලිකාව සමගින් මේ ලෝකවාසී සියලුම දෙනාට ධර්ම ශ්‍රවණය කිරීම මගින් තමන් මේ ජීවිතේ පතන්නා වූ යම් බෝධියක් ඇද්ද අන්නේ බෝධිය කරා යාමට මහත් රුකුලක් ලබා දෙන්න ස්වාමින් වහන්සේ කෙනෙක් විදිහට අපිට දක්වන්න පුළුවන්.
පින්වත්නි අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සම්මා සම්බුදු කුත්‍රය නිම කළා සෑම දිනකම උන්වහන්සේ පින්වත්නි ගන්ධකිලිය මතට වැඩම කරලා පඩිය මතට උන්වහන්සේ සියලුම භික්ෂූන් නමතා මේ විදිහේ ප්‍රකාශයක් සිද්ධ කරනවා. භික්කවේ අප්පමාදේන සම්පාදේත දුර්ලභෝ බුද්ධෝත්පාදෝ ලෝකස්මින් දුර්ලභා මනුසත්ත පටිලාභා දුර්ලභා ශ්‍රද්ධා සම්පatti දුර්ලභා සද්ධම්මස්සවනං කියලා. මේ කියන කාරණේ පින්නත්නි පළවෙනි කාරණය ගත්තොතින් මේ ලෝක ධාතියේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වීම අති දුර්ලභ වූ කාරණයක් විදියටයි උන්වහන්සේ දේශනා කරන්නේ. ඒ මොකද ලෞතුරා බුදුරජාණන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ මේ ලෝක ධාතුවේ හැමදාම පහළ වෙන උත්තමයාණන් වහන්සේ නමක් නෙවෙයි. ඔයත් අහලා ඇති අපි මේ ඉන්නේ මහා භද්‍ර කල්පයේ. මේ මහා භද්‍ර කල්පයේ කකුසඳ කොණාගමන කාශ්‍යප ගෞතම මෛත්‍රී කියන බුදුරජාණන් වහන්සේලා 5 නමක් පහළ වෙනවා කියලා ඔයත් අහලා තිනවා. මේ ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා 5 නමක් මේ ලෝකේ පහළ වෙනවා කියලා ඔයත් අහලා තිනවා. එතකොට සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ 4 නමකගේ සම්මා සම්බුදු කුත්‍රය නිම කළ අවසාන. මේ ලෝක ධාතුවේ පින්නත් මේ මහා සක්වල දසදහසක් ලෝක ධාතු අතුරින් මේ සක්වලට කියනවා මගුල් මහා සක්වල කියලා. මේ මගුල් මහා සක්වල විතරයි ලෞතුරා බුදුරජාණන් වහන්සේලා මේ ලෝක ධාතුවේ පහළ වෙන්නේ. ඒකට උන්වහන්සේ ඔයත් වහලා තියෙන සාරා සංකේය කල්ප ලක්ෂයක් පුරාවටම පෙරුම්දම් පුරාගෙන පැමිණියා කියලා. අන්න ඒ වගේ කාලෙක බුදුරජාණන් වහන්සේගේ කාලේ එක් බමුණෙක් අහනවා බුදුරජාණන් වහන්සේ මොහොතේ වැඩ සිටින්නේ නර්මදා නදී තීරයේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ කොපමණ බුදුවරු පහළ වෙනවද කියලා. අන්නේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බමුණ මේ නර්මදා නදී තීරය යම් තැනකින් පටන් ගන්නවද යම් තැනකින් මුහුදට දමන වැටෙනවද අන්න ඒ තාක් මේකේ වැලි තියනවද ඒ ප්‍රමාණයට මේ ලෝකේ බුදුවරු පහළ වෙනවා කියලා. මේ කාරණේ කිව්වහම පුදුම ආශ්චර්යවත් භාවයක් අපිට අහන්න ලැබෙනවා. බුදුවරු ඒ තරම් පහළ වෙලාද කියලා. මේකට සාක්ෂි වශයෙන් සපයනව පින්වත්නි ලෞතුරා බුදුරජාණන් වහන්සේ සාරා සංකේය කල්ප ලක්ෂයක් පෙරුම්දම් පුරාගෙන ආපු වෙලාවේ උන්වහන්සේට බුදුවරු 512027ක් සම්මුඛ වුණා කියලා ශ්‍රී සද්ධර්මයේ තුල සඳහන් වෙනවා. එනම් පින්වත්නි සාරා සංකේය කල්පලක්ෂය තුළ උන්වහන්සේ 512027ක් බුදුවරු දකිනවනම් එහෙනම් ඒ බුදුවරු තව බුදුවරු දකිනවනම් පින්වත්නි එහෙනම් මේ කියන උපමාව බුදුරජාණන් වහන්සේ කියපු එක කොයිතරම් දුරට සාර්ථකද කියලා ඔයත්ොන්ට ඒක දැනගන්න ලැබෙනවා. එතකොට පින්වත්නි අපිට ඒ බුදුවරු පහළ වුණ එක නෙවෙයි පුදුමේ අපි ඒ තරම් ප්‍රමාණයක් සංසාරේ ආපු එකමයි පුදුමේ. ඒ තරම් බුදුවරු පහළ වෙලත් අපිට පින්වත්නි ඒ කාලවල ධර්මාබෝධය කරගන්න බැරි වුණ නිසායි මේ මොහොතෙත් අපි සසර තුර ගමන් කරමින් පවතින්නේ. ඒක නිසා පින්වත්නි මේ වගේ බුද්ධෝත්පාද කාලයක් ලැබුණ වෙලාවේ අපි ඒකෙන් පින්වත්නි උපරිම ප්‍රයෝජන ගත්තේ නැති වුණොත් අපිට ඉදිරියේ තියෙන පින්වත්නි අබුද්ධෝත්පාද කාල සීමාවක්. එමොකද තව මෛත්‍රී බුද්ධ ශාසනයට යන්න තවර අවුරුදු 98 කෝටි 60 ලක්ෂයකට වැඩි දීර්ඝ කාලයක් අපි ඉදිරියේ තියෙනවා. නමුත් මේ මොහොතේ අපිට බැරි වුණොත් පින්නත්ති මේ සතර අපායන් ගැලවෙන්න. මොකද බුදුරජාණන් වහන්සේ අපිට එකම තැනයි උන්වහන්සේ දීලා තියෙන්නේ සතර අපායන් ගැලවුණ කෙනා කියලා කිව්වේ සෝවාන් භාවයට පත් වුණ කෙනා. ඒ කෙනා විතරයි සතර අපායට වැටෙන්න යන්නේ නැත්තේ. එහෙනම් පින්නත්නි අපි ඉදිරියේ මේ වගේ අති දීර්ඝ වූ අල්බුද්ධෝත්පාද කාලයක් තියෙනා ඉදිරියේ පින්නත් අපි වීරියක් ගත යුතුයි මේ මොහොතේ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ උපරිම ප්‍රයෝජන ගන්න. දෙවැනි කාරණේ තමයි පින්නත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මනුස්සත් භාවයක් ලබා ගැනීම දුර්ලභයි කියන කාරණය. එමෙකද මනුෂ්‍ය ජීවිතයක් ලබා ගැනීම බුදුරජාණන් වහන්සේ නොඑක් උපමා වලින් අපිට සඳහන් කරලා තිනවා. කන කැස්බෑවෙක් කොහොමද වියසිදුරෙන් අහස දෙස බලන්නේ අන්න ඒ දේ දවසක වෙන්න පුළුවන් කියනවා ඊටත් වඩා දුර්ලභයි කියනවා මේ මනුස්ස ජීවිතයක් ලබා ගන්න. මේ ලෝක ධාතුවේ පින්වත්නි මේ මිනිස්සු වර්ග ගණන් කරලා ගත්තොත් කෝටි මෙපමණයි කියලා කියන්න පුළුවන්.
නමුත් පින්නත්නි සත්ත්ව ලෝකය ගත්තොත් අපිට මෙපමණයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. പ്രേත ලෝකය ගත්තොත්, අසුර ලෝකය ගත්තොත්, නිරේති සිටින්නා වූ සත්වයෝ ගත්තොත් කොපමණද කියලා පින්නත්නි අපිට කියන්න පුළුවන් කමක් නැහැ. දිනක් බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේ පිණ්ඩපාත චාරිකාවේ වඩින වෙලාවේ බුදුරජාණන් වහන්සේට සිනා පහළ වෙනවා. ඒ වෙලාවේ ආනන්ද ස්වාමින් වහන්සේ අහනවා බුදුරජාණන් වහන්සේ ඇයි ඔබ වහන්සේ සිනා පහළ කරේ කියලා. එමොද බුදුරජාණන් වහන්සේ සිනා පහළ කරපු අවස්ථා 3ක් හෝ 4ක් විතරයි මේ උතුම් වූ ත්‍රිපිටක ධර්මයේ තුල සඳහන් වෙන්නේ. ඒ කොහොමද බුදුරජාණන් වහන්සේ නමක් සිනා පහළ කරනවා කියලා දැනගන්නේ? උන්වහන්සේ සිනා පහළ කරනකොට ශ්‍රී මුඛය විවෘත කරන වෙලාවේ උන්වහන්සේගේ සතර දළදාගින් සුදු පාට රශ්මි කදම්බයක් අහසට නැගලා උන්වහන්සේගේ හිස වටා 3 වතාවක් භ්‍රමණය වෙලා අතුරුදහන් වෙනවා. මේක තමයි බුදුරජාණන් වහන්සේගේ සිනා පහළ කරනවා කියලා කියන්නේ. ඒකට ඒ උන්වහන්සේ සිනා පහළ කරනවා කියලා කියන දේ යම් අර්ථයක් තියෙනවා. අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්ද නුඹට පේනවද අපි ඉදිරියෙන් යන්නා වූ කළු කූඹි රෑන? මේ කළු කූඹි රෑනේ කිසිම කෙනෙක් නැහැ කින පෙර ජීවිතේ සක්විති රජ පදවිය නොලබපු. එහෙනම් ඒ දහස් කෝටි ගාණක් ඉන්නා වූ ඒ කූඹි රානේ සෑම කූඹියෙක්ම පෙර ජීවිතවල මිනිස්සුયો වෙලා සක්විති රජ පදවිය ලැබුවත් අන්න අද කූඹියෙක් වෙලා ඉන්න තත්ත්වයට පත් වෙලා තිනවා. ඒකට උන්වහන්සේ මේ පෙන්වන්නේ අපිට මේ මොහොතේ අඳ ගොළු බිහිරි භාවයක් නැතුව යම් දෙයක් වටහා ගන්න පුළුවන් නුවණක් ඇතිව පින්නත්නි අපිට උප්පත්තිය ලබා ගැනීමම අති දුර්ලභ වූ කාලයක් වෙනවා. ඒ මොකද මේ වගේ කාලයක උප්පත්තිය ලැබීම ඒ වගේම ධර්මත්වයෙන් සුදුසු ශ්‍රවණය කරන්න පුළුවන් පරිසරයක උප්පත්තිය ලබා ගැනීම පින්වත්නි දුර්ලභ කාරණයක් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි ශ්‍රද්ධා සම්පත්තිය දුර්ලභයි කියන කාරණය. මේ ශ්‍රද්ධා සම්පත්තිය කිව්වහම අපි පින්වත්නි අද බොහෝ වෙලාවට හිතන්නා වූ කාරණයක් තමයි අපි ලෞතර බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා, නොයෙක් පින්කම් කරනවා, අපි තුල ශ්‍රද්ධාව තියෙනවා කියන කාරණය. නමුත් පින්වත්නි මේ කියන කාරණයත් ශ්‍රද්ධාවේ එක් ප්‍රමාණයක් විතරයි. නමුත් ලෞතර බුදුරජාණන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ කීටාගිරි සූත්‍රයේ පැහැදිලි කරනවා යම් කෙනෙක් බමුණන් වෙත ගුරුන් වෙත ගිහිල්ලා ධර්ම ශ්‍රවණය කරලා ඉගෙනගෙන මතක තියාගෙන ඒක නුවණින් අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට විමර්ශනය කරනවද ආනන්ද මෙන්න මේක නෙවෙයි දහන ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඒකට මේ කියන කාරණෙන් පැහැදිලි මීට වැඩි හාත්පසින්ම දෙයක් උන්වහන්සේ මේ ශ්‍රද්ධාව කියන අර්ථ දක්වලා කරන්නේ. ඊළඟට අංගුත්තර නිකායේ පංචක නිපාතේ බලදට්ටබ්බ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධාව අර්ථ දක්වන තැන පැහැදිලි කරන්නේ මොකද්ද? මේ සත්වයා පින්නත්නි සෝතාපට්ටි අංග 4යි කියලා. මේ සෝතාපට්ටි අංග 4යි කිව්වේ මොකද්ද? කල්යාණ මිත්‍ර සම්පත්තිය, ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාර්ය, ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන කාරණා 4. මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ගත්තොත් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ආනන්ද ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ හරි අඩක් පවතින්නේ මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය මත නේද කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා ආනන්ද එහෙම කියන්න එපා මේ සම්මා සම්බුද්ධ ශාසනයම පවතින්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය මතයි කියලා. අන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබාගත්ත මේ මොහොතේ ඊළඟ කාරණේ තමයි පින්වත්නි ධර්ම ශ්‍රවණය. මේ මොහොතේ මේ පින්විතුන්ලා සිද්ධ කරමින් පවතිනා වූ කාරණය. ඒකද බොහෝ පින්විතුන්ලා තුල මෙන්න මේ කියන කාරණා දෙක විතරයි මා දකින්නේ. ඒ මොකද ඉතිරි කාරණා දෙක පින්නති ලේසි පහසු කාරණා දෙකක් නෙවෙයි. යෝනිසෝ මනසිකාරයත් ධම්මානුධම්ම ප්‍රතිපදාවත් කියන කාරණා දෙක. මේ යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ මොකද්ද? ද බොහෝ ඇත්තෝ ඇහුවොත් පිළිතුරු දෙන දේ තමයි නුවණින් මෙනෙහි කරනවා කියන එක. ඒකේ වැරද්දක් නැහැ. නමුත් අඩුපාඩු සහිතයි. යෝනිසෝ කියලා කියන්නේ පින්නත්නි උපදින ස්ථානය. මානසිකාර කියලා කියන්නේ නුවණින් මෙනෙහි කිරීම. උපදින ස්ථානය නුවණින් මෙනෙහි කරනවා කියලා කියන්නේ මොකද්ද මේ ඇස උපදින තැන නුවණින් මෙනෙහි කිරීම.
කන උපදින තැන, නාසය, දිව, ශරීරය, සිත කියන මෙන්න මේ ඉන්ද්‍රියයන් 6 මුණ ගැසෙන තැන නුවණින් මෙනෙහි කිරීම තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. එහෙනම් යම් කෙනෙක් යෝනිසෝ මනසිකාරය නිවැරදි කරනවද අන්න එයා උතුම් වූ මාර්ග ප්‍රතිපදාවටයි වැටෙන්නේ. එතකොට මේකට උත්තර සපේන පින්වත්නි බුදුරජාණන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ උන්වහන්සේ දේශනා කරන මහණෙනි යම් කෙනෙක් ඇසට රූපයක් දකින මොහොතේ ප්‍රිය රූපයක්ද අප්‍රිය රූපයක්ද කියලා වෙන් කරගන්න කියලා දැනගන්න කියලා දැනගෙන මේක පටිච්ච සමුප්පන්නයි මේක හේතු නිසා හටගෙන මේ මොහොතේම නිරුද්ධ වෙන විදියට අනිත්‍ය විදියට දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අන්නේ කෙනාට විදර්ශනා උපේක්ෂාවටයි කියන සිත යන්නේ. මේ විදියට බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රියන් 6ම විස්තර කරනවා. විස්තරල කළා පින්වත්නි අර ඇසෙන් දැකපු එකට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි යම් කෙනෙක් මේ කියන්නා වූ කාරණය ඇසි පිල්ලම් ගහන වේගෙන් සිද්ධ කරන්න ඕන කියලා. කොට දැන් ඔය ඇත්තොන්ට පේනවා යම් කෙනෙක් මේ ආකාරයෙන් කරන කිරීම තුළ උතුම් වූ සතර සතිපට්ඨාන ධර්මයයි මේ වැඩෙන්නේ. ඒකට මෙන්න මේ කියන කාරණය පින්නත්නේ අන්න ශ්‍රද්ධාව තියෙන කෙනාටයි යොක වෙන්න ඕන. ඒ මොකද ඔය ඇත්තෝ අහලා ඇති අපේ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ හිටියා කෝසල මල්ලිකාව කියන චරිතය. බොහෝ අර්ථ දක්වන බොහෝ ස්වාමීන් වහන්සේලා මේ කෝසල මල්ලිකාවටත් ශ්‍රද්ධාව තියුණ කියලා. උන්වහන්සේට මේ කියන විදිහේ ශ්‍රද්ධාවක් තියුණ නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත්නි සර්කාණි සූත්‍රයේ සර්කාණි ශාක්‍යයට බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ශ්‍රද්ධාවක් තීනව නම් ධර්ම රත්නය කෙරෙහි අචල ශ්‍රද්ධාවක් තීනව නම් ආර්ය මහා සංඝරත්නය කෙරෙහි අචල ශ්‍රද්ධාවක් තීනව නම් සීලය ආර්යකාන්ත සීලයක් තීනව නම් ඒ කෙනා මැරෙන මොහොතේ සෝවාන් ඵලයට පත් වෙනවා කියලා උන්වහන්සේ අපිට සාතිකයක් දෙනවා. ඒකට මේ කියන කාරණේ අපි නුවණින් බැලුවොත් කෝසල මල්ලිකාව කියලා කියන්නේ පින්නත්ති බුදුරජාණන් වහන්සේගෙන් බණ අහපු උපාසිකාවක්. ඒ වගේම අසදුෂ මහා දානයක් දුන්නා. නොඑක් පින්කම් කරා. නමුත් පින්නත්නි කෝසල මල්ලිකාව දක්ෂ වුණේ නැහැ අවසන් මොහොතේ සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න. එතකොට කෝසල මල්ලිකාව දින 7කට සතර පායට වැටිලා පණුවෙක් කියලා උප්පත්තිය ලබලයි ඉන්න අනතුරුයි පින්වත්නි දිව්‍ය තලයේ නැවත පහළ වෙන්නේ. ඒ වගේම තමයි ඊළඟ චරිතය ගත්තොත් ධර්මාශෝක මහරජතුමා කියලා කියන්නේ 84000ක් විහෙර විහාර හැදුවා වූ රජතුමා. ඒ වගේම තමයි මේ ලංකාව ධරණී තරයට අද වැනි දිනක මේ ධර්මය ලැබෙන්නත් හේතුවක් වුණේ ධර්මාශෝක මහරජතුමා. විශාල සේවයක් කරපු රජතුමෙක්. නමුත් පින්වත්නි අවසාන මොහොතේ මොකද්ද සිද්ධ වෙන්නේ? දේශයේ සිතක් ඇතිවීම නිසා പ്രേත පිඹුරෙක් බවට පත් වුණා කියලා ඔයත් අහලා ඇති. ඒකට මේ කියන කාරණේ පැහැදිලි පින්වත්නි මේ අපි සිතාගෙන සිතන දේ නෙවෙයි මේ සිද්ධ වෙන්නේ කියලා. මේකට උදාහරණයක් විදියට ගත්තොත් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ ශ්‍රද්ධානුසාරී ධම්මානුසාරී කියලා තැන. අඩුම තරමේ මේ ශ්‍රද්ධානුසාරී ධම්මානුසාරී කෙනා විතරයි පින්නති මැරෙන මොහොතේ සෝවාන් ඵලයටපත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ සංයුත්ත නිකායේ ඔක්කාන්ති සංයුත්තේ චක්කු සූත්‍රය, රූප සූත්‍රය, විඥාන සූත්‍රය, පස්ස සූත්‍රය, වේදනා සූත්‍රය මේ වගේ සූත්‍ර 10ක කියලා තියෙනවා පින්නති මේ කියන කාරණය. මහණෙනි යම් කෙනෙක් ඇස අනිත්‍ය වශයෙන් අදහන තත්ත්වයටපත් වෙනවද අන්න ඒ කෙනා ශ්‍රද්ධානුසාරී කියලා කියනවා. යම් කෙනෙක් මහණෙනි ඇස අනිත්‍ය විදියට දකිනවද විදර්ශනා ප්‍රඥාවෙන් අන්න ඒ කෙනාට කියනවා ධම්මානුසාරී කියලා. මේ සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නා මැරෙන මොහොතේ සෝවාන් ඵලයට පත් වෙනවා කියලා අපට සාතිකයක් දෙනවා. එහෙනම් දැන් මෙතනින් අපිට පැහැදිලි පින්නත්නි මේ කියන කාරණා දෙක අර පින්වතුන් තුල නොතිබුණ නිසාම සතර පායට වැටුණා. නමුත් පින්වත්නි කලාව පින්කම් වල ශක්තිය අතිවිශාලයි. අන්න ඒක නිසාම පින්වත්නි දින 7කින් නැවත දිව්‍යතලයේ පහළ වෙනවා. අන්න ඒක නිසා අපි දැනගන්න ඕන පින්වත්නි මෙන්න මේ කියන කාරණය නිවැරදිව අපි යෝනිසෝ මනසිකාරය කරන්න. මෙන්න මේ අපි සූත්‍රයට යොදාගත්තේ
මෙන්න මේ කියන කාරණය. මොකද මේ වීරිය මත තමයි පින්නත් මේ සෑම කාරණයක්ම සිද්ධ වෙමින් පවතින්නේ. ඒක නිසා පින්නත්නි අපි ධර්ම ශ්‍රවණය කරනකොට මේ සෝතද්්වාරයත් මනෝද්්වාරයත් වහ අරගෙන අනිත් සියලුම ධාරයන් වසාගෙන මේ ධර්ම ශ්‍රවණය කරන්න ඕන. මේ ධර්ම ශ්‍රවණය කරනකොට පින්නත්නි මට මේ ලෞතුරු සැප සිද්ධ වෙනවා කියලා බලවත් කැමැත්තක් චේතනාවක් අපි තුල තියෙන්න ඕන. අපි බණ අසන්න ඕන. ඒ අසන සෑම බණ පදයක්ම අපි මෙනෙහි කරමින් අසන්න ඕන. අන්න එහෙම බණ පදයක් සිතට ඇතුල් කරමින් වටපිට නොබලා සමාධිගත සිතින් බණ අහනකොට තමයි පින්නත්නි මේ අපි අසන්නා වූ දහම් පද අමතක නොවන විදියට සිතේ තැන්පත් වෙන්නේ. අන්න අර්ථය වැටහෙන්න පටන් ගන්නවා. එහෙම එනකොට අපි තුල පින්නත්නි මේ ධර්මයේ කෙරේ ප්‍රීතියක් ඇති වෙනවා. අනේ ප්‍රීතිමත් සිත පහළ වෙනකොට කය සැහැල්ලු වෙනවා, නිරාමිස ප්‍රීතියක් ඇති වෙනවා. අන්න සමාධි සිතින් ධර්ම ශ්‍රවණය කරනකොට ධර්මාබෝධය කරා අපට යන්න පුළුවන්කම ලැබෙනවා. ඒක නිසා පින්නත්නි මේ ගෝර කටුක භයානක සංසාරයේ ස්වභාවය ගැන සිහි කරලා මේ සසර බිය ඇති කරගෙන මේ සතර අපායන් එතර වෙනවා කියන චේතනාව ඇතිවයි අපි මේ සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕන. පින්වත් මේ ධර්මය කියලා කියන්නේ හරියට නිවෙන්න යන ආලෝකයක් වගේ. මීට අපි අවුරුදු ගත්තොත් 20කට වගේ ඈතට සිත අරන් ගියොත් පින්වත්නි ධර්ම ශ්‍රවණයක් අපිට ඇහෙන්නේ සමහර විට ගුවන් විදුලියෙන් මාසයකට දවසක් වෙන්න පුළුවන්. නමුත් මේ මොහොතේ ගත්තොත් පින්වත්නි කුමන හෝ නාලිකාවක් දැම්මත් අපිට පින්වත්නි ධර්ම ශ්‍රවණය කරන උදේ ඉඳලා හෙටේ එළි වෙනකන් ඇහුවත් අපිට අහන්නකම් පුළුවන්කම ලැබෙනවා. පින්වත්නි ඒ තරම් ධර්මයේ බැබලීමක් තියෙනා වූ කාල සීමාවක්. නමුත් මේ බැබලීම පින්වත්නි තා වැඩි කාලයක් රැඳෙන්න තියෙන එකක් නෙවෙයි. ඔය ඇත්තෝ දැකලා ඇති පහනක් නිවෙන්න යනකොට දීප්තිමත් ආලෝකයක් දැල්විලා ඒ පහන නිවිලා යන්නේ. අන්න එනම් මේ ඔබ දකින්නේ මොකද්ද? දීප්තිමත් ආලෝකය කියලා කියන්නේ පින්වත්නි මේ අපි දකින්නා වූ අවසාන බුද්ධ ශාසනයේ හරිය. ඒක නිසා පින්වත්නි අපි දැනගන්න ඕන මෙන්න මේ සම්මා සම්බුද්ධ ශාසනයේ මේ මොහොතේ දීප්තිමත් අවස්ථාවේ අපි උපරිම ඵල ප්‍රයෝජන ගන්න. මොකද අපි පින්වත්නි මීට අවුරුදු 20කට කලින් අපේ සිත අරන් ගියොත් අපිට පින්වත්නි ත්‍රිපිටක ධර්මයේ පොතක් අපි බලන්න පන්සලකට ගියොත් අපි දැක්කේ පින්වත්නි ඒවා ඒ පන්සල්වල ඒ අල්මාරි තුල ගබඩා කරලා තියෙන එක විතරයි. නමුත් පින්වත්නි අද ත්‍රිපිටක ධර්මය ජංගම දුරකථනවල දාන්න පුළුවන් තැනටම ඇවිල්ලා තිනවා. එතකොට මේ සෑම කාරණයක්ම අපි තුල තියෙනවා. අපි දැනගන්න ඕන පින්වත් ඒකෙන් උපරිම අපි ඵල ප්‍රයෝජන ගන්න. එහෙම නැති වුණොත් පින්වත්නි අපි නැවත අපි සතර අපායට වැටුනොත් අපිට මෙතනින් ගොඩ ගන්න පුළුවන් කෙනෙක් අපිට ලැබෙන්නේ නැති නිසා. ඒක නිසා පින්වත්නි මේ කියන සෑම කාරණයක්ම සිතේ තියාගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හිස ගිනි ගත්තේ කොහොමද ගින්න නිවාගන්නේ? අන්න ඒ ආකාරයෙන් මෙන්න මේ භව ගින්න නිවා ගන්නවා කියන චේතනාව ඇතුව අපි ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙමු. මා ඔය ඇත්තොන්ට දේශනා කරන්න යෙදුනේ සංයුත්ත නිකායේ 5 වෙනි පොතේ සඳහන් විභංග වග්ගයේ තියෙනා වූ සම්මා වායාම කොටසට අනුව සූත්‍ර දේශනාවක්. ඒකදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මොකද්ද මේ සම්මා වායාම කියලා කියන්නේ? මහණෙනි මේ ශාසනයේ භික්ෂුවක් තම සිතෙහි අතීතයේ නූපන්නා වූ අකුසල ධර්මයන් මතු නොවීම පිණිස උත්සාහ කරනවද, වීරිය කරනවද, උපන්නා වූ ලාමක අකුසල ධර්මයන් ප්‍රහාණය පිණිස උත්සාහ කරනවද, වීරිය කරනවද, නූපන්නා වූ කුසල ධර්මයන් උපදවා ගැනීමට උත්සාහ කරනවද, වීරිය කරනවද, උපන්නා වූ කුසල ධර්මයන්ගේ පැවැත්ම පිණිස නොනැස්ම පිණිස උත්සාහ කරනවද, වීරිය කරනවද, මෙන්න මේක තමයි සම්මා වායාම කියලා කියන්නේ කියලා. ඒක නිසා පින්වත්නි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙනා වූ වැදගත්ම කොටසක් බවටත් මේකපත් වෙනවා. ඒ මොකද සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ උතුම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පින්නති සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සමාධි ස්කන්ධයට.
එතකොට මේ කියන කොටසේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ යම් කෙනෙක් මේ නිවන අවබෝධ කරගන්නට කැමති කෙනෙක් මේ තුන්තරා බෝධියකින් එක්තරා බෝධියක් පිණිස දන් දීම, සිල් රකින, ඒ වගේම දූතාංග සමාදානය, අනුන්ට උදව් කරන දේවල් මේ ඥාන සම්පයුක්තව කරනවද මෙන්න මේක කුසලයට බර වීරියක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බෝධිපාක්ෂික ධර්ම ගත්තොත් වීරිය ඉද්ධිපාද, වීරීන්ද්‍රිය, වීරිය බල, වීරිය සම්බොජ්ජංග, සම්මා වායාම කියන මේ සෑම දෙයකින්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේ වීරිය කියන කොටසයි. නමුත් පින්නත් මේ වීරිය කියන කාරණය ගත්තොත් අපි ඉගෙන ගන්නත් අපිට වීරියක් අවශ්‍ය වෙනවා. රැකියාවක් කරන්නත් වීරියක් අවශ්‍ය වෙනවා. මොනයම් දෙයක් කරන්නත් අපිට වීරියක් අපිට අවශ්‍ය වෙනවා. නමුත් මේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ වීරිය පින්වත්නි මීට වැඩි හාත්පසින්ම වෙනස් දෙයක්. ඒක ලෝකෝත්තර භාවයේ පැත්තට බර කළයි අපි වීරිය වඩන්න ඕන. ඒකට මේ සිදු කරන සෑම කුසලයක්ම පින්වත්නි මේ නිවන කරා පින්වත්නි අපිට කරගෙන යන්න අපිට යම් කරගෙන යනකොට අපිට යම් ආබාධ ඇති වෙන්න පුළුවන්. යම් අපහසුතාවයන් ඇති වෙන්න පුළුවන්. අන්න එහෙම වුණත් පින්නත්නි ඒ අමාරුකම් කොහොම ආවත් අපිට ඒ කුසල ක්‍රියා පටන් ගන්න පින්නත්නි අපිට ලොකු වීරියක් අවශ්‍ය වෙනවා. සමහර දේවල් තියෙනවා පින්නත්නි භාවනාවක් කරගෙන යනකොට ඒ අවස්ථාවේ වාඩි වුණාට පින්නත්නි අපිට වීරිය කියන එක සකස් වෙන්නේ නැහැ. එතකොට අන්න ඒ වෙලාවට මොකද්ද අපි කරන්න ඕන? ඔයත් අහලා ඇති සෝවාන් ඵලයට පත් වෙනකොට ඕනම පුද්ගලයෙක්ට මේ ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ බල ධර්මයන් සම තත්ත්වයේ පවතින්න ඕන කියලා ඔයත් අහලා තිනවා. එහෙනම් අපි පින්නත්නි ප්‍රඥාව නම් දිනු කරන්න යන්නේ සමාධිගත කරන්න ඕන. අන්න ප්‍රඥාව වැඩෙන්නේ නැත්තේ අපි තුල සමාධිය නැති නිසා. අපි තුල සමාධිය නැත්තේ අපි තුල පින්නත්නි සතිය කියන කාරණේ නැති නිසා. අපි තුල සතිය නැත්තේ අපි තුල වීරිය නැති නිසා. අපි තුල වීරිය නැත්තේ අපි තුල ශ්‍රද්ධාව නැති නිසා. අන්න යම් තැනක ශ්‍රද්ධාව හදනවද ශ්‍රද්ධාව හදන මොහොතේ පින්නත් අපි තුල වීරිය ඇති වෙනවා. වීරිය තුල සතිය කියන කාරණයත් සතිය තුල සමාධියත් අන්න එතනින් පින්නත් අපිට ප්‍රඥාව කියන චෛතසිකය අපිට දියුණු කරගන්න ලැබෙන්නේ. ඒක නිසා පින්නත් අපිට මෙන්න මේ කියන කාරණය මතක් කරනකොට මේ වීරියට හොඳම උදාහරණයක් දෙන්න පුළුවන් තැනක් තමයි ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ එදා බෝධි මූලයේ වැඩම කරලා චතුරාංග සමන්නාගත වීරිය ගත්ත කියලා ඔයත් අහලා තිනවා. උන්වහන්සේ දේශනා කරනවා සමත් නහරත් ඇටත් ඉතිරි වෙතොත් ඉතිරි වේවා ලේ මස් වියලේවා කියලා මේ පුරුෂ බලයෙන් යමකට පැමිණිය යුතුද අන්නේ පුරුෂ වීරියට මං එදාපත් වුණා කියලා. අන්න එහෙම නොපෙමුණා වූ අපිට කාර්යයක් නොනවත්වාම කර ගැනීමට මෙන්න මේ වීරිය කියන කාරණේ අවශ්‍ය වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ චතුරාර්ය සමන්නාගත වීරිය පැහැදිලි කරන බොහෝ සූත්‍ර පිටකය තුල අපට සඳහන් කරනවා. බය බේරව සූත්‍රය, මහා සීහනාද සූත්‍රය, ආර්ය පර්යේෂණ සූත්‍රය මෙන්න මේ වගේ සූත්‍ර ගණනාවක උන්වහන්සේ දේශනා කරනවා කොහොමද බුද්ධත්වයට පත් වෙන්න උන්වහන්සේ කෙලෙස් සමග කොහොම සටනක් කරාද කියලා. මේ සෑම කාරණයක්ම වීරිය මතයි රඳා පැවතිලා තියුනේ. අන්න ඒක නිසා පින්නත් අපි දැනගන්න ඕන මෙන්න මේ කියන කාරණය. සක්විති රජකමට වඩා ස්වර්ගයට වඩා මුළු ලොවට අධිපති වීමට වඩා සෝවාන් ඵලය උතුම්. එනම් එයට පැමිණීම නම් අපට විශාල වීරියක් සිද්ධ කරන්න වෙනවා. ඒ වගේම තමයි පින්නත්නි අපි මේ පෘථග්ජන භාවයේ නොමෙදී අපිට උගතෙක් ඒ වගේ මම පැවිද්දෙක් මම ඥානලාභියෙක් මම මහල්ලෙක් මේ විදිහට කියා පින්නත්නි අපිට කෙලෙස් ඇති වෙන්නේ නැහැ. එහෙනම් අපි පව් කරන්නේ නැහැ. එහෙම කිව්වට පින්නත්නි මේක සිද්ධ වෙන කාරණයක් නෙවෙයි. සතර සතිපට්ඨානය අඩුම තරමින් වඩන්න ඕන යම් කෙනෙක් සෝවාන් පුද්ගලයෙක් බවට පත් වෙන්න නම්. එහෙනම් ඒකට ලේසි පහසු නෑ වීරිය කියන කාරණේ අපිට උදව් කරන්න ඕන. අන්න එහෙම වුණොත් තමයි පින්නත්නි අපිට මෙන්න මේකට තමයි නූපන් වූ පාපයන් නැති නොවීම සඳහා කරන වීරිය කියලා කියන්නේ.
එතකොට මේකට පින්නත් අපේ සිතෙන් තමයි මෙන්න මේ සෑම කාරණයක්ම සිද්ධ කරන්නේ. ඇසට පෙනෙන්නා වූ, කනට ඇහෙන්නා වූ, නාසයට දැනෙන්නා වූ, දිවට දැනෙන්නා වූ, ඒ වගේ කයට දැනෙන්නා වූ, සිතට දැනෙන්නා වූ අරමුණු ඔස්සේ පින්නත් මේ සෑම කාරණයක්ම අපි තුල හටගන්නේ. අන්න එහෙම අපිට පුළුවන් නම් ඒ පාපයන් ඇති නොවන විදියට සිද්ධ කරගන්න අන්න ඒකට තමයි පින්නත් උතුම් වූ සතර සතිපට්ඨානය අපිට උදව් වෙන්නේ. මේ සතර සතිපට්ඨානය අපිට තුලින් තමයි වීරිය කියන චෛතසිකය අපි තුල දීනුභාවයට පත් වෙන්නේ. මේ නිසා පින්නත්නි අපි තුල මේ සක්කාය දිට්ඨිය නිසයි අපි මේ සෑම දිනම මේ කටුක ගෝර භයානක සංසාරයේ ගමන් කරන්නේ. එනම් මේ සෑම දෙයක්ම සක්කාය දිට්ඨිය නැති කිරීමට නම් සෝවාන් ඵලයට පත්වීමට අපිට මේ සතර සතිපට්ඨාන කියන භාවනාව උත්සාහ කළොත් මේ ජීවිතය අපිට බැරි කමක් නැහැ. එහෙනම් ඒකට උපන්නෝ නූපන්නෝ පාපයන් ඇති නොවීම පිණිස පින්නත්නි කරන උත්සාහයත් උපන්නා වූ පාපයන් නැති කිරීම සඳහා කරන වීරියත් අපි තුල ඇති වෙන්න ඕන. එහෙනම් කෙලෙස් සහිත කෙනෙක් අතින් පව්කම් සිද්ධ වෙන්න පුළුවන්. මම කෙලෙස් නැති කළ කෙනෙක් නෙවෙයි. එහෙනම් කෙලෙස් සහිතව සිටියොත් මේ භවයක් පාසා පින්නති අපිට අනාගත මතු භවවලත් දුක් විඳින්න වෙන එක අපිට වළක්වන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මෙතෙන් පටන් නිවනට පැමිණෙන තෙක් නූපන්නෝ පාපයන් වගේ අපේ සිතෙහි ඇති නොවෙන්න ක්‍රියා කරන්න ඕන. නූපන්නෝ පාපයන් නූපදිනු පිණිස සිල් රකින්න ඕන. සතර සතිපට්ඨාන භාවනාවේ යෙදෙන්න ඕන. අන්නේ මුනාම ඒ ඇතිවන්නා වූ වීරිය නූපන්නා වූ අකුසලය නූපදිනු පිණිස කරන වීරිය තමයි ප්‍රථම සම්‍යක් ප්‍රදන් වීරියයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ වගේම තමයි අනුසය වශයෙන් අපි තුල කෙලෙස් තියෙනවා මේ චිත්තසංතානයේ. එහෙනම් ඒවයි සහ මුලින්ම ඉවත් වනු පිණිස මේ සීල රකින්න එක විදර්ශනා කරන එක සමත භාවනා වඩන කිරීම තුළින් මොකද්ද වෙන්නේ පින්නත්නි? අපි තුල පසුබසින් නැති විශාල බලාපොරොත්තුවක් ඇති වෙනවා. අන්නේ බලාපොරොත්තුව මුදුන්පත් වෙනතුරු නොනවත්වා කරන බලවත් වීරිය තමයි උපන්නා වූ පාපයන් ප්‍රහාණය කිරීම පිණිස කරන වීරිය. මේක තමයි දෙවෙනි සම්මප්පදන් වීරියක් විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒත් මෙන්න මේ කියන සෑම කාරණයක්ම අපි දැනගන්න ඕන පින්වත්නි, මේ ජීවිතයේ මේ වීරිය මතයි මේ සෑම කාරණයක්ම අපි තුල සිද්ධ වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ වීරිය ඇතිවීමට හේතු 11ක්. ඒකට මේ වීරිය ඇතිවීමේ හේතු තමයි අපාය සිහි කිරීම. ඒකට පින්නත් මේ කියන්නේ මොකද්ද? අපි සසර බිය දකින්න ඕන. මොකද මේ එතනට වැටුනොත් අපිව ගොඩ ගන්න කෙනෙක් නැහැ. මොකද මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සත්‍යයේ මහා ගෙදරයි කියන නිරය කියලා කියන්නේ. ඒකට ඔබත් මමත් පෙර අතීත සංසාරවල අප්‍රමාණ වූ දුක් විඳා වූ තැනක්. අන්නේ සසර බය අපි සිහි කරන්න ඕන. අපාය බය සිහි කරගන්න ඕන. අන්නේ වෙලාවට පින්නත් අපිට වීරිය කියන චෛතසිකය අපි තුල ඇති වෙනවා. ඒ වගේම තමයි වීරියේ අනුසස් දකින්න ඕන. ඒ වගේම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕන. ඒකට මේ කියනකොට කොහොමද අපි උන්වහන්සේලා ප්‍රත්‍යවේක්ෂා කරන්නේ? ඔයත් අහලා ඇති චක්කුපාල රහතන් වහන්සේ කොහොමද රහත් වෙන්න වීරිය ගත්තේ කියලා. එතකොට අන්න ඒ වගේ වීරියක් අපි තුල ඇති කරගන්න ඕන. ඒ වගේම තමයි සදහැතියන් දෙන ආහාරවලට ගරු කිරීම පිණිස වීරියක් ඇති කරගන්න ඕන. දැන් ඔයත් අද වෙනි දිනක සිල් අරගෙන ඒ ඇත්තෝ දෙන ඒ ඇත්තන්නේ ධාර්මික උපයාස අපයාගත් මුදලිනුව ඇත්තොන්ට මේ සෑම දෙයක්ම අනේ මේ ඇත්තෝ සීලයක පිහිටනවා උත්සාහ ගන්නවා නිවන් දකින්න කියන චේතනාවෙන් ඇතුවයි ඒ ඇත්තොන්ට දානය සපයන්නේ. එහෙනම් ඔය ඇත්තෝ වීරිය ගන්න ඕන මේ කියන කාරණා නිසා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන සිල්වත් නොවි ආහාර ගත්තොත් මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. ඊට වැඩිය හොඳයි කියනවා පින්වත්නි ගිනිගුලි වළඳනවන. එච්චර බයක් අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කර අග්ගිකන්දෝපම සූත්‍රයේ. එනම් පින්නත් මෙන්න මේ කියන අපි වීරිය ඇති කරන්නේ මේ බුදුරජාණන් වහන්සේ මේ සෑම දෙයක්ම අපිට මේ සිද්ධ කරලා දුන්නේ. අට කතාවේ සඳහන් වෙන එක කතාවක්. එක් ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේ පිණ්ඩපාත චාරිකාව යන වෙලාවේ ඔයත් අහලා ඇති. උන්වහන්සේට ඇහෙනෝ ඊට ළඟ ගෙදරක ඒ මවත් දුවත් කතා කරන සංවාදය. ඒ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේට අප්‍රමාණ වූ දුකක් ඇති වෙන මේ ඇත්තෝ අපිට මේ ආහාර ප්‍රණීත ආහාර භෝජන සපයලා
ඒ ඇත්තෝ කැඳ බීලා ජීවත් වෙන්නේ. අන්න උන්වහන්සේට වීරිය ඇති වෙලා උන්වහන්සේ පාත්තර තවිකේ නැවත කුටියට ගිහිල්ලා උන්වහන්සේ ඒ ස්ථානයේ ඒ මොහොතේ වාඩි වෙලා මම මෙතනින් රහත් වෙන්නේ නැතුව නැගිටින්නේ නැහැ කියලා චේතනාව ඇතුව අන්න උතුම් රහත් ඵලයට පැමිණිලයි අර දානේ වළඳන්න ගියේ. ඒකට බලන්න පින්වත්නි වීරිය කියන එක කොයිතරම් අපේ ජීවිතවල අපිට මේ කාලේ ඉදිරියට ගන්න සිද්ධ වෙනවද කියලා. ඒ වගේම තමයි පින්වත්නි උරුමයේ මහත් බව සිහියට ගන්න කියනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ අපට ලැබුණා වූ මේ දායාදය. එතකොට බුදුරජාණන් වහන්සේ ධම්ම දායාද සූත්‍රයේ පැහැදිලි කරනවා මහණෙනි ඔබලා මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට යට වෙන්න එපා කියලා. එහෙම යට වුණොත් මේ පින්වතුන්ලා ශාස්ත්‍රුන් වහන්සේට නිගරු කරાવી ගරහාවි කියලා ඔය ඇත්තෝ ධර්මයට දායාද වෙලා ජීවත් වෙන්න කියනවා. එතකොට මේ ධම්ම දායාද සූත්‍රය අපිට දේශනා කළා උදේ. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේගේ ගුණස්කන්ධයන් අපිට මෙනෙහි කරන්න කියලා කියනවා. උන්වහන්සේගේ සම්මා සම්බුදු ගුණයන් සිහි කරනකොට උන්වහන්සේ කොහොමද මේ බුද්ධත්වයේ සඳහා අපි වෙනුවෙන් අප්‍රමාණ වූ වෙහෙසක් දැරුවේ කියලා සිහි කරනකොට අන්න අපි තුල පින්නත්නි වීරිය කියන එක සකස් වෙනවා. ඒ වගේම තමයි ජාතියේ මහත් බව. මෙතන ජාතියේ මහත් බව කියලා කිව්වේ පින්නත්නි අපි මේ බුදුරජාණන් වහන්සේලාගේ පුත්‍රයෝ විදියට අපි හිතන්න ඕන. එහෙනම් අපේ තාත්තා කරපු කියපු දේවල් එහෙනම් අපි කරන්න ඕන. අන්න එහෙම කළොත් විතරයි අපි මෙන්න මේ නිවන කරා යන්න පුළුවන්කම ලැබෙන්නේ. අන්න ඒ ආකාරයෙන් අපිට වීරිය සකස් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි එක්ව පිළිවෙත් පුරණ අයත් එක්ක ඉන්න ඕන. එතකොට ඒකත් කියන බුදුරජාණන් වහන්සේ නිතරම පින්නත් ඔය ඇත්තෝ අද උපෝසත අෂ්ටාංග සීලය සමාදන් වෙලා දස සීලය සමාදන් වෙලා සිතන්නේ මොකක්ද? අනේ අපි අද රහතන් වහන්සේලා රැක්කා වූ සීලය රැක්ක විදියට අපි මේ රකින්නේ කියලා. ඒකට මේකත් පින්නත් වීරියක් අපි තුල. අන්න ඒක තමයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ එක්ව පිළිවෙත් පුරනකොට ඒ ගැන මහත් බව විදියට හිතන්න කියලා. ඒ වගේම අලස බව දුරු කිරීම, වීරිය ඇතිවන පුද්ගලයන් සේවනය කිරීම, වීරිය සම්පොජ්ජංගේ කියන මෙන්න මේ කාරණා වඩන්න කියලා. ඒ වගේම තමයි පින්නත්නි මේ වීරිය අඩු වෙන්නත් එක හේතුවක් බලපානවා. ඒක තමයි තීන මිද්දය කියලා කියන්නේ. එතකොට මේ කුසල ක්‍රියාවන් කිරීමට තියෙනා වූ අකමැත්ත. අපි වෙන ඕනම දෙයක් කරනකොට පින්නත්නි අපි තුල වීරියනෝ සෑම දෙයක් කරන්න. අපිට චිත්‍රපටියක් බලන්න ගත්තොත් වෙන යම් දෙයක් කරන්න ගත්තොත් පින්නත්නි අපිට නිදිමතක් නැතුව ඕන දෙයක් අපිට ඕන පැය 2 3 බලන්න පුළුවන්. නමුත් පින්නත්ති භාවනාවක් කරනවා කියලා අපිට වාඩි වුණොත් අන්න පින්නත්ති විනාඩි 5-10කට වැඩිය කරන්න පුළුවන් කමක් නැහැ. ඒ මොකද මේ සිත විසිරෙන්න පටන් ගන්නවා. අන්න නිදිමත එන්න පටන් ගන්නවා. ඒකට මෙන්න මේ කියන සෑම කාරණයක්ම සිද්ධ වෙන්නේ මොකක් නිසාද පින්නත්නි? අපි තුල තියෙනා වූ වීරියේ අඩුපාඩුව මතයි. එහෙනම් වීරිය අපිට වැඩි වුණොත් අන්න පින්නත්නි අන්න අර මුලදී සඳහන් කර ආකාරයෙන් වීරියට අඩු මොකද්ද? අපි තුල ශ්‍රද්ධාවේ දුර්වලභාවය. අන්න ශ්‍රද්ධාවේ දුර්වලභාවය නම් අන්න පින්නත්නි අර ආකාරයෙන් බුදුරජාණන් වහන්සේලාගේ ගුණ, ධර්ම රත්නයේ ගුණ, ආර්ය මහා සංඝ රත්නයේ කොහොමද මේ නිවනට පැමිණෙන්න උත්සාහ කළා වූ දේවල් සිහි කරනකොට අන්න පින්නත්නි අපිට වීරිය ඇති වෙනවා. ඒ වීරිය ඇතිවීම තුළ අපේ සිහිය පිහිටුවනවා. අන්න සතිය අපි තුළ දියුණු වෙනවා. සතිය තුළ සිත සමාධි වෙනවා. අන්න සමාධිගත් සුතින් පින්වත්නි අපට පංච උපාදානස්කන්ධය අනිත්‍ය විදියට බැලුවොත් අන්න අපිට පින්වත්නි මෙන්න මේ නිවන කියන එක පින්වත්නි මේ ජීවිතේම අපිට ලබා ගන්න පුළුවන් තැනටපත් වෙනවා. ඒක නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ තීන මිද්දේ නැති කරන්න. අපිට මේ අයෝනිසෝ මනසිකාරය නිසාමයි තීන මිද්දේ ඇති වෙන්න ප්‍රධාන හේතුව. මෙන්න මේකට කාරණා වශයෙන් කියන පින්නත්නි ආරම්භක ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා. ඒකට මේ ආරම්භ ධාතු කියලා කිව්වේ පළමුවෙන් අපි පටන් ගන්නා වූ වීරියට කියන නම ආරම්භ ධාතු කියලා. නික්කම ධාතු කියලා කිව්වේ පටන් ගත්ත දෙය නොකඩවාගෙන යාමේ වීරිය. පරක්කම ධාතු කියලා කිව්වේ පින්නත්නි සෑම මොහොතකම අපි තුල ඇතිවෙන්නා වූ යම් බාධාවන් තියෙනවා නම් අන්නේ බාධාවන් මැඩගෙන ඉදිරියට යීමේ හැකියාව තමයි බුදුරජාණන් වහන්සේ පරක්කම ධාතු කියලා සඳහන් කරේ. ඒක නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තව අරුණවතී සූත්‍රයේ ආරම්භත නික්කමත යුඤ්ජත බුද්ධ ශාසනේ. ආරම්භ කරන්න නික්මෙන්න යුඤ්ජත හැසිරෙන්න බුද්ධ ශාසනේ.
මේ වීරියට කිව්වේ. ඒ වගේම තමයි මහා චත්තාර්සික සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් මේ ලෝකෝත්තර මාර්ගය වඩනකොට සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා සති පෙරටු කොටගෙන කියනවා මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න ඕන. වල මෙන්න මේ කියන කාරණේ අපිට වඩන්න නම් අපි පින්නත්නි මෙන්න මේ කියන ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ යම් විදියකටද අපි දේශනා කරේ අන්න ඒ ආකාරයෙන් අපි වඩන්න දක්ෂභාවය ඇති වෙන්න ඕන. අන්න එහෙම වුණොත් තමයි පින්නත්නි අපිට මෙන්න මේ ජීවිතේ අපි බුදුරජාණන් වහන්සේ අපෙන් ඉල්ලා වූ දේ අපිට සිද්ධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේම තමයි පින්නත්නි අපි මෙන්න මේ සතර සතිපට්ඨාන දැනුම අපි තුල නිරන්තරයෙන් දියුණු කරගන්න ඕන. අන්න එහෙම දියුණු කරගන්න වගේම අපි තුල වීරියක් ඇති වෙන්න ඕනේ. ඒක කොහොමද අපේ ජීවිතය තුල සකස් කරගන්නේ කියලා. ඒ මොකද අද බොහෝ පින්වතුන්ලා සිටින්නේ එක සිතුවිල්ලක් තමයි මේ භාවනාවෙන්ම තමයි මේ කාරණේ සිද්ධ කරගන්න ඕන කියලා. ඒ කතාවේ වැරද්දක් නැහැ. නමුත් පින්වත් මතක තියාගන්න ඕන අපි උදාහරණයක් ගත්තොත් අපි පැය 12ක් කාලයක් යම් කෙනෙක් පිරිසිදු සමාධියෙන් පැයක් ඉන්නවා කියලා අපි හිතමු. ඒකට ඒ කෙනාට පැයක් පිරිසිදු සමාධියෙන් ඉන්න පුළුවන් නම් එතකොට එයා පැය 3ක් දවසට භාවනා කරනවා නම් එතකොට පින්වත්නි එයා පැය 3ක් භාවනා කරොත් ඉතුරු පැය 9 එයා මොකද්ද කරන්නේ? එහෙනම් ඔයත් තේරෙනවා අපි මේ කියන කාරණය ඉතා දුර්වලතාවෙනු මේ සෑම දෙයක්ම සිද්ධ කරන්න කියලා. එහෙනම් පින්නත් මේ කියන්නේ මොකද්ද? පැය 9ක් අපි භාවනා කළා ඉතුරු එහෙනම් පැය 3ක් ඒ ආකාරයෙන් සිද්ධ කරන්න. අන්න ඒකට තමයි බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන ධර්මය අපිට දේශනා කරේ. ඒ සතර සතිපට්ඨානය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ යම් කෙනෙක් ඉරියව් හතරෙන්ම හිටගෙන වාඩි වෙලා ඇවිදිලා ඉන්නකොට හාන්සියල ඉන්න ගම මෙන්න මේ ඉරියව් හතරෙන්ම උතුම් වූ සතර සතිපට්ඨානය වඩන්න සිහිය පිහිටුවන්න කියලා. එනම් මේ සිහිය පිහිටුවන්න අපිට වීරිය කියන කාරණය අපිට බොහෝ සෙයින් වැදගත් වෙනවා. ඊළඟට මේ දේශනා කරන යන කාරණය පින්නත් ඊට විශේෂ වූ දෙයක්. ඒකද මේ කාල සීමාව ගත්තොත් මේ ලෝකවාසී සියලුම සත්වයාට මේ කොරෝනා වෛරසය නිසා අති විශාල වූ පීඩාවක් බවට පත් වෙලා තියෙනා වූ කාල සීමාවක්. එහෙනම් මේ වගේ කාල සීමාවක පින්නත්නි අපි කොහොමද මේ වීරිය ඇති කරගෙන මෙන්න මේ සතර සතිපට්ඨාන ධර්මයන් යොමු කරන්නේ කියලා අපි දැනගන්න පුළුවන් වෙන්න ඕන. මොකද මේ කාල සීමාව ගත්තොත් පින්නත් බොහෝ ඇත්තෝ ලෙඩ රෝග භාවයට පත් වෙලා මිය යමින් තියෙනා වූ කාල සීමාවක්. සසර බිය දකින්න පුළුවන් කාල සීමාවක් මේ අපි ඉදිරියේ තියෙන්නේ. නමුත් පින්නත්නි ධර්මය වඩන්න පුළුවන් හොඳම කාල සීමාව විදියටයි මම දකින්නේ. ඒ මොකද ඔයත් අහලා ඇති අපි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න නම් දුකත් දුකට හේතුවත් දුක නැති කිරීමත් දුක නැති කිරීමේ මාර්ගයත් කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ඕන. අන්න එනම් පළවෙනියටම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක දකින්න කියලා. මොකද්ද මේ දුක? ඉපදීමේ දුක, වයසට යෑමේ දුක, ලෙඩවීමේ දුක, මරණයට පත්වීමේ දුක, අප්‍රියයන් හා එක්වීමේ දුක, ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක, කැමති දේ නොලැබීමේ දුක, ඒ වගේම කෙටියෙන් හකුලට කිව්වොත් පංච උපාදානස්කන්ධයේ දුකයි කියලා බුදුරජාණන් වහන්සේ මේ දුක්ඛාර සත්‍ය විස්තර කරා. එහෙනම් අපි ඉදිරියේ පින්නති මේ සෑම කාරණයක්ම දැන් තියෙනවා. වයසට යන එක අපි ඉදිරියේ තියෙනවා පේන්න. මිනිස්සු ලෙඩ වෙනවා ඒක අපි ඉදිරියේ පේන තියෙනවා. මිනිසුන් මරණයට පත් වෙන එක තියෙනවා. අප්‍රියන්නා එක්වීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, කැමති දේ නොලැබීම කියන මේ දුක් අපිට නිරන්තරයෙන් පේන්න තියෙනවා. හොඳට බලන්න පින්නත් නිදා බෝසතාණන් වහන්සේ ගිහිගෙයින් නික්මෙන්නේ මොන කාරණයක් නිසාද? මහල්ලෙක්, ලෙඩෙක්, මලකඳක් දැකලා. එහෙනම් දැන් අපි ඉදිරියේ අපිටත් එහෙනම් මේ නික්මෙන්න අවස්ථාව තමයි අපි ඉදිරියේ තියෙන්නේ. ධර්මය වැඩිවීමට සුදුසු කාලය අපි ඉදිරියේ තියෙන්නේ. කොහොමද පින්නත් මේ තුලින් අපි ගැලවෙන්නේ කියන දේ මම මේ ඔයත්තුන්ට විස්තර කරන්න යන්නේ. ඔයත් අහලා ඇති එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ මහා කාශ්‍යප රහතන් වහන්සේ, මුගලන් රහතන් වහන්සේ, චුන්ද රහතන් වහන්සේ අසනීප වුණ අවස්ථාවල බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්ද මෙන්න මේ බොජ්ජංග පිරිත දේශනා කරන්න කියලා. ඒ බොජ්ජංග පිරිත දේශනා කරපුලා රහතන් වහන්සේලාගේ ලෙඩසුව වුණා. එහෙනම් පින්වත්නි අද මේ කියන කාරණේ සිද්ධ වෙන්නේ නැද්ද කියලා අපි බලන්න ඕන. දැන් අද අපි කොයිතරම් බොජ්ජංග පිරිත දේශනා කරත් අපේ ලෙඩ හොඳ වෙන්නේ නැහැ. ඇයි අපි දන්නේ පින්නත්ටි බොජ්ජංග තියෙන්නේ
වඩන්න ඕන ධර්මයක් නිසා. ඒ මොකද බොජ්ජංග කිව්වට අපේ ලෙඩ හොඳ වෙන්නේ නැහැ. රහතන් වහන්සේ කියලා කියන්නේ බොජ්ජංග ධර්ම හොඳට වැඩුණ උන්වහන්සේලාට අන්නේ වඩන මොහොතේ පින්නත් මේ ලෙඩ අසනීප නැති වෙන්නේ. එහෙනම් පින්නත්නි කොහොමද මෙන්න මේ බොජ්ජංග තුලින් අපිට යම් අසනීපයක් තියෙනවා නම් Tamanට වීරිය ඇති කරගෙන කොහොමද මේ දේවල් නැති කරන්න කියන කාරණය මම මේ වැත්තොන්ට දේශනා කරන්න යන්නේ. පළවෙනි බොජ්ජංග අතරින් ගත්තොත් සති සම්බොජ්ජංගයයි අපිට ඉදිරියේ තියෙන්නේ. එහෙනම් අපි උදාහරණයක් විදිහට ගමු පින්නත්නි මේ රූපය පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන ධාතු හයෙන් සකස් වුණා වූ රූපයක් කියලා ඔයත් අහලා තියෙනවා. අපි මේ සෑම කෙනෙක්ම ඉපදුන මොහොතේ ඉඳලා අපි මිය යන තෙක්ම පින්නත්නි මෙන්න මේ කියන කාරණා හයෙන් අපි බැඳිලා තියෙන්නේ. එතකොට මෙන්න මේ කියන කාරණාවලට යන්න නම් අපි දැනගන්න ඕන පින්නත්ටි මෙන්න මේ සතර මහා ධාතුවේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. අපි උදාහරණයක් ගත්තොත් අපි තුල ශ්‍රෙම් ප්‍රතිශාව හැදෙනවා කියලා කියන්නේ මොකද්ද? සොටු දියර ගලනවා. ඒ කියන්නේ මොකද්ද? ආපෝ ධාතුව වැඩිවීම. එතකොට මේ කොරෝනා වෛරසය ගැන සඳහන් කරොත් අපි තුල ඒ තුල මොකද්ද අහන්න ලැබෙන්නේ? උණ ගන්නවා කියනවා, සෙමගත් තියෙනවා කියනට මේ මොකද්ද මේ කියන්නේ පින්නත්නි? ධාතු හතර වෙනස් වීමේ ස්වභාවය. ආපෝ ධාතුව වැඩි වෙනවා, උණ ගන්නවා කියන්නේ තේජෝ ධාතුව වැඩි වෙනවා. මේ ධාතු දෙක වෙනස් වෙනකොට පින්නත්නි ඇඟපත රිදෙනවා කියලා කියන්නේ මොකද්ද? පඨවි ධාතුව වෙනස් වීම. එතකොට මෙන්න මේ කියන කාරණේ පින්නත් අපි නුවණින් මෙනෙහි කරලා බලන්න ඕන. දැන් අපි හිතමු අපිට හිසේ කැක්කුමක් ඇති වුණොත් ඔයත් හොඳට හිතලා බලන්න හිසේ කැක්කුමක් ඇති වුණ වෙලාවක පින්නත් අපිට කොයියම් වෙලාවකවත් අපිට කළා වූ පිනක් සී වෙන්නේ නැහැ. එහෙනම් අපි දැනගන්න ඕන අපිට ධර්මාශෝක මහරජතුමාට වෙච්ච දේ තමයි අපිටත් සිද්ධ වෙන්නේ මේ මොහොතේ ධර්මය නොවැඩුවොත්. එහෙනම් කොහොමද මෙන්න මේ කියන ධර්මය අපි වඩන්නේ? අන්න පින්නත් උදාහරණයක් විදිහට අපි ගත්තොත් අපි තුල හිසේ කැක්කුමක් ඇති වෙනවා කියලා හිතන්නකෝ. මෙන්න මේ සෙන් ප්‍රතික්ෂාව නිසා. එතකොට මේ කෙන වෙලාවේ පින්නත් අපි වේදනාව දිහා සිතෙන් බලාගෙන ඉන්නකොට මට ඇති වෙන්නේ මොකද්ද? දුක් වේදනාව. අන්න දුක් වේදනාව කියන්නේ බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානෙ දේශනා කරන දුක් වේදනංච පජානාති දැනගන්න කියලා ඉස්සෙල්ලා. අන්න දැනගත් එක තමයි වේදනානුපස්සනාව කියලා කියන්නේ. ඊළඟට මේ වේදනාව දිහා බලාගෙන පින්නන්නේ වේදනාව වැඩි වෙනවා පේනවා අඩු වෙනවා පේනවා මොකද්ද මේ වෙනස් වීමක් පේනවා. එහෙනම් වේදනාවෙත් හට ගැනීමක් පැවතීමක් බිඳීමක් පේනවා. එහෙනම් හට ගැනීමක් පැවතීමක් බිඳීමක් තියෙනවා කියලා කියන්නේ මොකද්ද? සමුදය ධම්මානුපස්සීවා විහෙරති වය ධම්මානුපස්සීවා විහෙරති කිව්වෙ මෙන්න මේ කොටසට. මේකම තමයි ධම්මචක්කපවත්තන සූත්‍රයේ යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං හේතු නිසා හටගන්න හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියලා කිව්වේ. අන්න වේදනාවෙත් හට ගැනීමක් පැවතීමක් බිඳීමක් තියෙන වෙනස් වෙනවා. එහෙනම් මේකත් අනිත්‍යයකට දකින මොහොතේ අන ධම්මානුපස්සනාව වැඩෙනවා. ඊළඟට මේ වේදනාව ඇති උනේ ඇයි? රූපය වෙනස් වීම නිසායි. අන්න හිසේ කැක්කුම කියලා කියන්නේ මොකද්ද? මේ රූපය පඨවි ආපෝ තේජෝ ධාතුවේ වෙනස් වීම නිසා වේදනාව ඇති උනේ. අන්න එහෙනම් ධාතුව හඳුනා ගන්න වෙහිත මොහොතේ මොකද්ද? කායානුපස්සනාව වැඩෙනවා. අන්න ඒකත් එහෙනම් හට ගැනීමක් පැවතීමක් බිඳීමක් තියෙන මේ ධාතුවෙත් එහෙනම් මේකත් අනිත්‍යයි කියලා කියනවා කියලා කියන්නේ මොකද්ද පින්නත් මේකත් අන්න එහෙනම් ධම්මානුපස්සනාව. එහෙනම් මේක නිසා ඇති වුණා වූ සිත මොකද්ද? චිත්තානුපස්සනාව. මොකද අපිට මෙතෙන්දී ඇති වෙන්නේ දෝමනස්ස සිතක්. අන්නේ දෝමනස්ස සිත හඳුනා ගැනීම චිත්තානුපස්සනාව. ඒ සිතත් හට ගැනීමක් පැවතීමක් බිඳීමක් තුන. එහෙනම් මේකත් පටිච්ච සමුප්පන්නයි. හේතු නිසා හටගෙන හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. එහෙනම් මේක අනිත්‍යයි කියන මෙනෙහි කරන මොහොතේ ධම්මානුපස්සනාවත් වැඩෙනවා. එහෙනම් දැන් මේ මොකද්ද පින්නත් වැඩුවේ අපි සතර සතිපට්ඨානය මේ වැඩුවේ. එහෙනම් මේ සතර සතිපට්ඨානය වැඩුවා කියලා කියන්නේ මේකට පින්නත් මේ මිලින්ද ප්‍රශ්නේදී ලස්සන උපමාවක් නාගසේන රහතන් වහන්සේ දේශනා කරනවා. අපි වී කරල් මිටියක් ගත්තොත් වී කරල් ටික කෙලස් ටිකකට උපමා කළොත් දෑකැත්ත ප්‍රඥාවට උපමා කළොත් පින්නත්නි මේ වී කරල් ටික අපිට නිකන් දෑකැත්ත දාලා කැපුවට කැපෙන්නේ නැහැ. නමුත් එතෙන්දී නාගසේන රහතන් වහන්සේ දේශනා කරනවා මේ අපි වම් මත භාවිතා කරන මේක තමයි සිහිය කියලා සතිය. අන්න සතියෙන් වී කරල් ටික අල්ලගෙන කෙලස් ටික අල්ලගෙන ප්‍රඥාව නැමැති දෑකැත්තෙන් කපන්න කියන මෙන්න මේක තමයි අපිට මේ නාගසේන රහතන් වහන්සේ දුන්න දේ. එහෙනම් මේතෙන්දි මොකද්ද මේ කියන්නේ? අපි එහෙනම් කෙලෙක්ස් ටික ඉස්සෙල්ලා අල්ලගෙන ප්‍රඥාව කියන
අනිත්‍ය දුක්ඛ අනාත්ම තියෙන ත්‍රිලක්ෂණයෙන් අපිව දකින්න කියලා. ඒකට දැන් මේක දකිනකොට පින්නත් මොකක්ද අපි තුල වෙන්නේ? ධම්ම විචය සම්පොච්චංගය මේ වැඩෙන්නේ. ඒ කියන්නේ මේ රූපය සත්වයේ පුද්ගලයෙක් විදියට ගන්නෙ නෑ, පරමාර්ථ විදියට දකිනවා. පරමාර්ථ විදියට කිව්වේ සතර මහා ධාතු විදියට. එතකොට සත්වයේ පුද්ගලයෙක් නෙවෙයි බලන්නේ අපි. අන්න එහෙම බලනකොට අපි තුල මොකද්ද වෙන්නේ? සම්මා දිට්ඨිය ඇති වෙනවා. සම්මා දිට්ඨිය කියලා ඇති වෙනවා කියන්නේ මේක නාම රූප විදියට වෙන් කරලා බලන පරමාර්ථ විදියට. අන්න එහෙම බලනකොට වෙන්නේ මොකද්ද පින්නත් අපිට වීරිය සම්පොච්චංගය ඇති වෙනවා. අපිට වීරිය සම්පොච්චංගය කිව්වේ මේ සතර සම්මප්පදන් වීරිය. දැන් හිසේ කැක්කුම කියලා කියන්නේ උපන්නා වූ අකුසල් සිත. අකුසල් සිත යටපත් කරන සතර සතිපට්ඨානය කියන උපන්නා වූ කුසලය. අන්න පින්නත් යන්න සතර සම්‍යක්පදන් වීරිය අපිට උවමනා වුණා. එහෙනම් මේ වෙනකොට වෙන්නේ පින්නත් ඔයත් වහලති සතර සතිපට්ඨාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවාණං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය කියලා. ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ මහණෙනි නිවනට එකම මගයි. සත්තානං විසුද්ධියා සිතේ පිරිසිදු වීම සඳහා ශෝක පරිද්දවාණං සමතික්කමාය ශෝක වැළපීම් නැති කිරීමටත් දුක්ඛ දෝමනස්සානං අත්තංගමය දුක් දුම්මස් නැති කිරීමටත් කියලා. ඒකට මේක කරන වෙලාවේ මොකද්ද වෙන්නේ පින්නත්නි? ධර්මය මෙනෙහි කිරීම තුළ අපි තුළ ප්‍රීතියක් හටගන්නවා. ඔන්න ප්‍රීති සම්පොච්චංගය අපි තුළ ඇති වෙනවා. එහෙනම් ප්‍රීති සම්පොච්චංගය ඇති වෙනකොට එනම් මේ දේශනා කළා වූ බුදුරජාණන් වහන්සේ ධර්මයේ සාක්කාතයි. මේ ජීවිතේම දකින්න පුළුවන්. සන්දිට්ඨිකයි. අකාලිකයි. මේකට වෙලාවක් නැහැ. ඒහි පස්සේ ඕන කෙනෙක්ට මේ මොහොතේ ඇවිල්ලා පෙන්වන්න පුළුවන් මෙන්න මේක තමයි දැන් මේ ධාතු වල වෙනස් වීම මේක ධර්මයෙන් පෙන්වලා දෙන්න පුළුවන්. ඒහි පස්සිකයි ඕපනයිකයි අන්න තමා තුලින් දකින්න කිව්වා. පඤ්ඤත්තං වේදිතබ්බෝ මේක ප්‍රඥාවන්තයට විතරයි කොමන් දේශනා කරේ. එහෙනම් මොකද්ද පින්නත්නි? අන්නේ ආ ධර්මයේ අවබෝධයෙන් සරණ යනවා. එහෙනම් මේක දේශනා කළා වූ බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධයි. ධර්මය අවබෝධයෙන් බුදුරජාණන් වහන්සේ සරණ යන අවබෝධයෙන්. එනම් මේ දේශනා කරන්නා වූ සංඝයා ඒකාන්තයෙන් සුපටිපන්නයි, උජුපටිපන්නයි, ඥායපටිපන්නයි. අවබෝධයෙන් සංඝයා සරණ යනවා. අන්නේ සරණ යනකොට පින්නත්නි නිරාමිෂ ප්‍රීතිය ඇති වෙනවා, ප්‍රීති සම්පොජ්ජය ඇති වෙනවා. ප්‍රීති සම්පොජ්ජංගය නිසා පින්නත්නි අපේ කය සැහැල්ලු වෙනවා කියලා කියන්නේ පස්සද්ධි සම්පොජ්ජංගය ඇති වෙනවා. ඒක නිසාම පින්නත් අපේ සිත පංච නීවරණයෙන් මිදිලා මේ මොහොතේ තියෙන්නේ. සමාධි සම්පොච්චංගයත් අන්න ඊට අනුතුරුව පින්නත්නි උපේක්ෂා සම්පොච්චංගයට යනවා. ඇලීමක් ගැටීමක් නැති විදර්ශනා උපේක්ෂාවට යනවා. එතකොට මෙන්න මේ කියන කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ මහා සලායනික සූත්‍රයේ යම් කෙනෙක් මහණෙනි මේ කාරණා වඩනවද බෝධිපාක්ෂික ධර්ම 37ක් එක මොහොතක වැඩෙනවා කියලා උන්වහන්සේ දේශනා කරනවා. එතකොට මෙන්න මේ කියන සෑම කාරණයක්ම ධර්මයේ තුලින් මේ දකින්නයි අපිට තියෙන්නේ. එවමද පින්නත් මේ මොහොතේ මෙම රෝගය නිසා මැරෙන්නා වූ සෑම කෙනෙක්ම සතර අපායට බර වෙලා වැටෙන්නේ. එහෙනම් අපිට මේ ලැබෙන්නා වූ මේ රෝගය කියන්නේ පින්නත්නි අපිට නිවන් දකින්න අවස්ථාවක් කරගන්න අපි ලැබුණු විශාල අවස්ථාවක්. අපිට සතර සතිපට්ඨානය තුල සිහිය පිහිටුවොත් අන්න පින්වත්නි අපිට මෙතනින් වැරද්දක් සිද්ධ වෙන්නේ නැහැ. මේ ජීවිතේ අපි මෙතනින් ගැලවිලාමයි යන්නේ. එනම් පින්නත්නි මෙතෙන්ට අපිට වීරිය කියන කාරණේ අවශ්‍යයි. අපි කොයිතරම් දරුණු කාරණා දැනගෙන හිටියත්, කොයිතරම් බණ අහලා තියුණත් මේ සතර සතිපට්ඨානෙ අපිට වඩන්න නොලැබුණොත්, අපිට ඒක සඳහා වීරියක් ගන්න බැරි වුණොත්, පින්නත්නි අපි සතර අපායට වැටුණොත් අපිව ගොඩ ගන්න කෙනෙක් නැහැ. ආයි ඉදිරියේ තියෙනා වූ අති දීර්ඝ අබුද්ධෝත්පාද කාලයටයි අපි වැටෙන්නේ. අන්න ඒක නිසා පින්නත් අපි දැනගන්න ඕනේ මෙන්න මේ කියන කාරණාව හොඳින් සිහි කරගන්න. ඒකයි මම මුලිනුත් සඳහන් කරේ ඔය ඇත්තොන්ට මේ යෝනිසෝ මනසිකාරය තමයි සම්මා සම්බුදු සාසනයේ තියෙන ප්‍රබලම තැනක්. යෝනිසෝ මනසිකාරය. එහෙනම් මේකට උත්තර සපේන ඉන්ද්‍රිය භාවනා සූත්‍රය මම මුලදී ඔය ඇත්තොන්ට පැහැදිලි කළ මෙන්න මේ කියන කාරණය. එහෙනම් මේ කියන කාරණය පින්නත් මේ සතර සතිපට්ඨානය වඩනවා කියලා කියන්නේ මොකද්ද? සතර සම්මක්පදන් වීරිය වඩනවා කියන එකයි. සතර සම්මක්පදන් වීරිය වඩනවා කියලා කියන්නේ සතර ඉරිදිපාද වඩනවා කියන එකයි. සතර ඉරිදිපාද වඩනවා කියන්නේ පංච ඉන්ද්‍රිය ධර්ම වඩනවා කියන එකයි. පංච ඉන්ද්‍රිය ධර්ම වඩනවා කියන්නේ පංච බල වඩනවා කියන එකයි. පංච බල වඩනවා කියන්නේ සප්ත බොජ්ජංග වඩනවා කියන එකයි. සප්ත බොජ්ජංග වඩනවා කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩනවා කියලා බුදුරජාණන් වහන්සේ
මහා සලායතනික සූත්‍රය දේශනා කරනවා. යම් කෙනෙක් සතර සතිපට්ඨානයද ඒ වඩන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය යම් කෙනෙක් වඩනවද ඒ වඩන්නේ සතර සතිපට්ඨානය කියනවා. අන්න පින්නත්නි වීරියෙන් අපි කරගන්න ඕන දේ. එහෙනම් මේ රෝගෙම පින්නත්නි අපිට ප්‍රමාණවත් වෙනවා මේ ජීවිතේ සතර අපායන් ගැලවිලා යන්න. ඒක නිසා පින්නත්නි මෙතනින් ධර්ම දේශනාව අවසන් කරනවා. පින්නත්නි ලෞතුරා බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් පුරාවටම මේ සියලු ලෝක සත්වයා කෙරෙහි අප්‍රමාණ වූ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අප්‍රමාණ වූ සේවාවක් සිද්ධ කරලා මේ ලෝකේ මේ මහා භද්‍ර කල්පේ හතරවන බුදුරජාණන් වහන්සේ විදියට පරිනිවන් මංචකේ වැඩම කරලා උන්වහන්සේ අවසාන බුද්ධ වචනේ අපිට දේශනා කරනවා. හන්දදානි භික්කමේ ආමන්තයාමි වෝ වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත. මහණෙනි මම අවසන් වරට ඔබ අමතමි සියලුම සංස්කාර ධර්මය වෙනස් වෙනවා අප්‍රමාදී භාවයට පත්වෙනවා කියලා. අප්‍රමාදී භාවයට පත්වෙන්න කියනවා කිව්වේ පින්වත්නි මෙතනින් මේ මොහොතේ නැතුව අපි හෙට කල් දාන එක අනිද්ද කල් දාන එක නෙවෙයි මේ මොහොතේ අප්‍රමාදී වෙන්නයි අපිට කිව්වේ. ඒකට බුදුරජාණන් වහන්සේ හේතු සපයනවා බද්දේ කරත්තක සූත්‍රයේත් අතීතය ගැන හිතන්න එපා කියනවා. අතීතය ගෙවිලි ඉවරයි කියනවා. අනාගතය ගැන හිතන්න එපා කියනවා. අනාගතය ලබලා නැහැ කියනවා. වර්තමානයේ මේ මොහොතේ සෑම දෙයක්ම අනිත්‍ය විදියට දකින්න කියනවා. මේක තමයි අවසාන බුද්ධ වචනේ. ඒක නිසා පින්වත්නි අද මේ පින්වතුන්ලා මේ ලංකාවට ශ්‍රේෂ්ඨ වූ පොය දිනේ ඒ ඇත්තෝ උතුම් ආජීවක අෂ්ටම සීලය දස සීලය සමාදන් වෙලා සිල්වත් භාවයට පත් වෙලා ධර්ම ශ්‍රවණය කළා භාවනා කළා මේ රැස්ුණා වූ සෑම පිනක්ම මේ සම්මා සම්බුද්ධ ශාසනය සුරකින්නා වූ ශක්‍ර දිව්‍ය රාජෝත්තමයන් වහන්සේටත් ඒ වගේම දුතරාඩ විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණ සතරවරන් දෙවියන්ටත් ආර්ය ශ්‍රී සුමන සමන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේට මේ ස්ථානට අධිග්‍රහිත වූ දෙවියෝද මේ පින් දකිත්වා සතුටු වෙත්වා අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිව්‍ය යසසිරු වඩ වඩා දියුණු කරගනිත්වා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවනින් සැනසෙත්වා කියලා මේ සෑම පිනක්ම දෙවියන්ට අනුමෝදන් කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ධම්ම දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු තං සදා. ඒ වගේ මේ කරගන්න දුනා සෑම පින්කමක්ම ඔබ අප නමින් මිය පරලොව ගොස් සිටින අපේ අම්මල තාත්තල ආච්චිල සියලාදී වර්ග පරම්පරාවල් වල යම් ඥාති කෙනෙක් ඇද්ද පෙර අතීත සාංසාරික ජීවිතවල යම් ඥාති කෙනෙක් ඇද්ද පින් බලාපොරොත්තුෙන් ඒ සෑම සියලු දෙනාම මේ කරගන්න දුනාව සෑම පිනක්ම ඒ ඇත්තන්ගේ දෑතින්ම කරගන්න දුනාව පින්කම් සේසිතා දකිත්වා සතුටු වෙත්වා අනුමෝදන් වෙත්වා දුක්සහගතති ආත්ම භාව ලැබලා ඇත්තන් දුකෙන්වත් මිදේවා සැපසහගතති ආත්ම භාව ලැබලා ඇත්තන් සැපේ වඩ වඩා දියුණු කරගනිත්වා සාංසාරික වශයෙන් ජාතියක් ජරාවක් මරණයක් නැති සංසාර දුකෙන්වත් මිදේවා කියලා මේ සෑම පිනක්ම 100ට නගාගෙන මේ පින අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඒ වගේ මේ කරගන්න දුනා වූ සෑම පිනක්ම මේ තපෝවනේ වැඩවසන්නා වූ මහා නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම මහා සංඝරත්නයටත් ඒ වගේ මේ ජයමග ටීවී අනුශාසක දුරන්දර අවසරයි උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ වරක් පුංස සියලුම මහා සංඝරත්නයටත් මේ පින්කම් වල ශක්තියෙන් පින් ගන්නා වූ දෙවියන්ගේ ආශිර්වාදයෙන් උන්වහන්සේලා කරන කින ශාසන කටයුතු සෑම දෙයක්ම සාර්ථක වෙලා නිදුක් නිරෝගී සුවපත් භාවයත් මේ ජීවිතයේදීම වහවා ඉක්මනින් ධර්මාබෝධය පිණිස හේතු වේවා කියලා සාදුකාරයක් දෙන්න. ඒ වගේ මේ කරගන්න යෙදුනා වූ සෑම පින්කමක්ම මේ පින්කම් වලට සහසම්බන්ධ වුණා වූ දැක බලා සතුටු වන්නා වූ උදව් උපකාර කළා වූ වචනෙන් හඬ උදව් කළා වූ යම් කෙනෙක් නැත්තම් මේ පින්වතුන්ලාටත් මේ පින්වතුන්ලාගේ නිවෙස්වල සෑම සියලු දෙනාටමත්
මේ පින්කම් වල ශක්තියෙන් පින් ගන්නා වූ දෙවියන්ගේ ආශිර්වාදයෙන් මේ පින්වතුන්ලා කරන කියන රැකී ආරක්ෂා කටයුතු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ප්‍රතිකාර කටයුතු ඒ සෑම දෙයක්ම මේ පින්වතුන්ලා හිතන්නා වූ පතන්නා වූ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වෙලා අතීත අකුසල් සංස්කාරයන් දුරු වෙලා කුසල් සංස්කාරයන් මතුවලා නිදුක් නිරෝගී සුවපත් භාවයත් මේ ජීවිතයේදීම වහවා ඉක්මනින් උතුම් ධර්මාවබෝධය පිණිස හේතු වේවා කියලා සාදුකාරයක් දෙන්න. දැන් අප්‍රමාණ සතුටටපත් වෙන්න මේ වගේ පින්කම් කරලා තමුණුත් සතුට වෙලා මියගිය ඥාතිනුත් සතුටුභාවයට පත් කරලා දෙවියනුත් සතුටුභාවයට පත් කරලා අප්‍රමාණ සැනසෙල්ලක් ලැබුවා කියලා සතුටු වන අතර ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත්නි මේ සෑම පින්කමක්ම සිද්ධ කරලා කුසල් දහම් වැඩුවත් ඒ තුලින් රැස් වුණා පින නැවත භවයේ උපතක් සඳහා ප්‍රාර්ථනා කර චේතනා සකස් කරගන්න එපයි කියලා. නැවත මේ භවයේ කොතැනක ඉපදුනත් ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් මනන් සකස් වෙන්නේ ඒ නිසාම ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ගෝර කටුක භයානක සංසාරයෙන් අත් මිදෙමින් පරම ශාන්ත නිර්වාණ අරමුණු උදෙසා අරමුණු චේතනා සකස් කරගෙන පින්කම් කරන්නයි කියලා මේ පින්වතුන්ලා ශ්‍රද්ධාවෙන් කළා වූ සියලුම පින් මේ පින්වතුන්ලාට නිර්වාණ අවබෝධය පිණිස මේ ජීවිතයේදීම සතර අපාය නිතර වීම සඳහා මේ ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ හේතු වේවා. මේ පින්වතුන්ලාට මේ ප්‍රඥා පාරමිතාවක් වේවා. සමාදන් වූ සිල් ආරක්ෂා කළා ගුණයෙන් රැස් වුණා වූ සෑම කුසලයක්ම මේ පින්වතුන්ලාට උත්තම සීල පාරමිතාවක් වේවා. සද්ධර්ම ශ්‍රවණය කිරීමෙන් ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා තුලින් රැස් වුණා වූ සෑම පිනක්ම කුසලයක්ම මේ පින්වතුන්ලාට උත්තම වීරිය පාරමිතාවක් වේවා කියලා මේ විදිහට නිවන් ප්‍රාර්ථනා කරගන්න. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වහං හෝතු මේ පින නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්තියා. මේ කුසල බලයෙන් නිවන් දකිනා තුරුම පස්පව් දස අකුසල් කරන බාලයන්ගේද අසත් පුරුෂයන්ගේද පාප මිත්‍රයන්ගේද ආශ්‍රයම නොලැබේවා. දානාදී පින්කම් කරන සීලාදී අනන්ත ගුණ පුරන විදර්ශනාදී භාවනා වඩන සත්පුරුෂයන්ගේද කල්යාණ මිත්‍රයන්ගේද බුද්ධාදී ආර්ය මහෝත්තමයන්ගේද ආශ්‍රයම ලැබේවා. මේ සියලුම දෙනාටම සංඝරත්නය විදියටම ආශිර්වාද කරන ඔය සියලුම ආශිර්වාදයන් ලබා ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. පින්වතුන්ලා නිදුක් නිරෝගී සුවපත් භාවයත් මේ ජීවිතයේදීම වහවා ඉක්මනින් ධර්මාබෝධය පිණිස මේ සෑම පිනක්ම කුසලයක් මේ පින්වතුන්ලාට උත්තම ශක්තියක් පාරමී වේවා. සියලුම දෙනාටම තෙරුවන් සරණයි. සුවපත් වේවා.